ඕනෑම කරන ඉල්ලීම තමයි පුතේ. හරි ඉල්ලීම තමයි දුවේ. හරි මේ පන්තියේ මේ විදිහට වාඩි වෙලා ඔයගොල්ලෝ ෆෝන් එක ඉස්සරහා වෙන්න පුළුවන්, කම්පියුටර් ඉස්සරහා වෙන්න පුළුවන්, ටැබ් එක ඉස්සරහා වෙන්න පුළුවන්. මේ විදිහට වාඩි වෙලා කරන වැඩේ එක දිගට කරන්න. එක දිගට. හරි අතරමඟින් නැගිටලා ගිහිල්ලා ඉපා. හරි ඒ අතරේ මොකක්ද දෙන්නේ? හරි ප්ලේට් එකක් බොනවා, බත් කටක් කනවා, පාන් පිටක් කනවා. හරි ඒ මොනවත් නැතුව පන්තියේ නිසි විදිහට අය නිසි විදිහට මොකක්ද දෙන්නේ? හරි පන්තියේ ඉන්නවා කියලා හිතාගෙන මේ වැඩේ කරන්න උත්සාහ කරන්න. ඒක තමයි හොඳම දේ. හරිනේ? ඊළඟ දේ තමයි මොකක්ද? ඉස්සරහ සමහරලාට මේ ඔය දැන් ඔයගොල්ලෝ ගොඩක් කරලා මොකක්ද රෑ 9 10 වෙදි දා ගන්න පුදුලක් දෙනවනේ. හරි දැන් ඕක විදිහට හොඳ ක්‍රමයක් මේකෙන් හදා ගන්න පුළුවන්. කෙලින් පටන් ගන්නවා රෑ 9ට පන්තිය ඉවර කරන්න උදේ 6ට. මරුනේ. ඒක මොකද නිදා ගන්න බෑ. නිදා ගන්නෙම පේනවා මේක. හරිද? ඒ නිසා මේක මොකද්ද අපිට හොඳ පැත්තට පාවිච්චි කරන්න පුළුවන්. හරි එකම දේ අර ඔබයි මායි අතර තියෙන සමීපතාවය මේකේ නැතුව යනවා. ඉතින් ඒ නිසා මොකද මට ඔය මූණු ටික ළඟ ළඟ පේන්නේ නැහැ. ඒතකොට නිකන් බොහොම දුරින් ඉනව ගන්නවා වගේ එකක් තියෙන්නේ. ඒතර තමයි පොඩි ගැටලුවක්. ඉතින් අපි ඒකටත් මොනවා හරි ක්‍රමයක් හදාගන්න බලමු. කෙසේ නමුත් හරි හැකි ඉක්මනින් රයිට් සාමාන්‍ය පන්ති පටන් ගන්නවා. සාමාන්‍ය පන්ති පටන් ගත්තා කියලා මේ කරගෙන යන වැඩේ නතර කරන්නේ නැහැ. මේක දිගටම අපි කරගෙන යනවා. හරි. රයිට්. දැන් අපි යමු ඊළඟ මාතෘකාවට. රයිට්. හරි එහෙනම් අපි පොඩි නියමයක් කතා කරන්න යන්නේ. නියමයෙන් කතා කරන්න පටන් ගන්න කලින් අපි මේ නියමයට එන විදිහම කතා කරමු. හරි නියමයට එන විදිහම කතා කරමු. රයිට්. ඔය කලින් කියපු කතාවම ගන්න. මේ බලමු. මම කියනවා මෙන්න රයිට් මම කියනවා ආරම්භයේදී රයිට් මේ වගේ බීකරයක් අරගෙන මේකට මම දානවා A. හරි A කියන ද්‍රවය දැන්. හරි A කියන ද්‍රවය. දැන් A L කියලා ලියන්න. හරි. හරි. ඒකල මම ඒකේ දිය කරා x කියන එක. හරි x කියන එක. හරිද? ඒකල මම ඔන්න ඒකටම දානවා right b කියන ද්‍රවය. b කියන දාලා මේ පද්ධතිය සම්පූර්ණ. හරි? දැන් මොකද වෙන්නේ? මේ x අපි කියනවා මේ තුලක් දිය වෙනවා. right ඒකල අපි කියනවා ඔන්න right මේ කලාප දෙක තුල x දිය වෙලා ඇති වෙනවා සම්පූර්ණ. හරි දැන් මේක වර්ධවල තේරුම් ගන්නත් එපා. ඒ තමයි මං කිව්වේ මෙහෙමනේ. මං කිව්වේ ඔයගොල්ලන්ට A තුල x දිය කරලා ඒකට b දානවා කියන්නේ. ඒක එහෙම වෙන්න ඕනේ. අනිත් පැත්තට පුළුවන්. මොකක්ද? ඒව දාන්න. x දිය කරපු b අරගෙන ඒක දානවා මේ. දාලා. එතකොට දෙකම එකයි මේ. හරි එතකොට b වල ඉන්න x එකට එනවා. හරි දෙපැත්තට සමයි. දැන් නම් මෙහෙමත් පුළුවන්. කොහොමද? A තුලත් x දිය කරනවා. b තුලත් x දිය කරනවා. අද මොකද කරන්නේ? ඔන්න A තුල x දිය කරපු ද්‍රාවණයේ තියෙනවා. B තුල x දිය කරපු ද්‍රාවණය එකට දාන්න. ඒත් ප්‍රශ්නයක්. හරි. මේ වගේ මොකක්ද වෙන්නේ? හරි පොඩි පොඩි රසකට් ටිකක් තමයි තියෙන්නේ. හරිද? තේරෙනවද කතාව? හරි. ඕනම් ප්‍රස්තාරත් එක්ක හිතන්න. ප්‍රස්තාරත් එක්ක හිතන්න. හරි. මේ ටිකක් අමතර කතාවක් කියන්නේ මොකද කරන්නේ? හරි. දැන් මම කිව්වේ ආරම්භයේදී අඳුර බලන්න මේකේ කතාව. කඩුවට ලියන්නේ මේ පැත්තට කාලය මේ පැත්තට ශීඝ්‍රතාවය. මොකද්ද මම කිව්වේ? ආරම්භයේදී A තුල x දිය කරනවා. ආරම්භයේදී right A තුල x දිය කරලා හරි B තුල x දිය කරන්නේ නැතුවනේ තිබ්බේ. A තුල x දිය කරා ඒකට B දෙන්න. මොකද්ද මේ? මෙන්න ආරම්භයේදී A තුල A ඉඳන් B දිහා x තුල මිශ්‍රිතතාවය right වැඩි එක ටිකෙන් අඩු වුණා. හරි. ටිකෙන් ටික මෙන්න වැඩි වුණා. වෙනස් මොකක්ද කතාව? හරි සමතුලිතතාවය ලියන්න මේ. හරි. මේ අමතර කතාවක් කියන්නේ. හරි. මේක අපේ ඉදිරි ක්‍රියාවලිය මේක පසු ක්‍රියාවලිය කියලා. මේ තියෙන ඉදිරි ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය, මේ තියෙන පසු ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය, ඉදිරි පසු දෙක තමයි. හරි. ඒක අනිත් පැත්තට කොහොමද? අනිත් පැත්තට කොහොමද? හරි. ඒ කියන්නේ මම කියනවා මේ B තුල x දිය කරනවා. හරි. දිය කරලා දානවා. right. ඒකට A. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් වෙන වැඩි මේ ආරම්භයේදී මොකක්ද දැන් කරේ B තුල x දිය කරනද කියන්නේ මොකද තේරුම් ගන්න. දැන් B තුල තමයි x. ඒ නිසා ආරම්භයේදී මොකක්ද වෙන්නේ? පසු ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය වැඩි. ඒකෙදි කරන්නේ. හරි ආරම්භයේදී A තුල x නැහැ. ඒ නිසා ඉදිරි ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය විදිහට. ඒකෙදි මේ පාස මේක පාස මේක ඉදිරි මේක තමයි. තේරුණාද? මෙහෙම වුණොත් මේ ආරම්භයේදී A සහ B දෙන්නම තුල
A තුලත් x අප්‍රමාණයක් දිය කරනවා B තුලත් x අප්‍රමාණයක් දිය කරනවා ඒකම මිශ්‍ර. එතකොට නිකන් හිතන්නේ මේව තරල තත්ත්වයක්. හරි? එතකොට කවුද මේකෙන් වැඩි කියලා හිතා ගන්න බෑ. හරිද? ඒක අපේ ප්‍රමාණත් එක්ක දෙන්න ඕනේ. හරි? අපි කියනවා මේ එක්කෙනෙක් තුල කිසියම් ශීඝ්‍රතාවයක් එතන එක්කෙනෙක් තුල මොකද්ද x අප්‍රමාණයක් ඉන්නවා. හරි. අනිත් එක්කනා තුලත් x අප්‍රමාණයක් ඉන්නකොට බිඳුව ඉන්නේ. ශීඝ්‍රතාවය කියන එක තමයි. මේ එක්කෙනෙක්ගේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. අනිකගේ වැඩි වෙනවා. හරි? සමාන. කරමු. ඔය කොහොම වුණත් හරි A තුල විතරක් x දිය කරලා B දැම්ම B තුල විතරක් x දිය කරලා A දැම්ම A සහ B දෙන්නගෙම x ටික දිය කරලා මිශ්‍ර කරා. තව ක්‍රමයක් කරන්න පුළුවන් මොකක්ද? හරි. A ද්‍රවය දානවා මේකට B ද්‍රවය දානවා දෙකෙන් එක්කවත් දැන් x නැහැ. පිටින් x දාලා දිය කරනවා. හරි. ඔය මොකක් කරත් අන්තිමට මේ සම්පූර්ණයි. එතනකට මේක මතක තියාගන්නවත් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මම නිකන් ඔයගොල්ලෝ. හරිද? එහෙනම් මේක කරා. එහෙනම් මම කියනවා ඔය වගේ සමතුලිතතාවයක් වෙලා තියෙනවා. මට ඉක්මනට මතක් ගන්න. මේ සමතුලිතතාවය ඇති වෙන්න මොනවද කියන අවස්ථා? මේ සමතුලිතතාවය ඇති වෙන්න මොනවද කියන අවස්ථා? පළවෙනි. පද්ධතිය මොකක් වෙන්න ඕනද? සමෘත වෙන්න ඕනේ. A සහ B එකිනෙක මොකක් වෙන්න ඕනද? මතක් කරගන්න එකිනෙක මොකක් වෙන්න ඕනද? අමිශ්‍ර වෙන්න ඕනේ. එකිනෙක අමිශ්‍ර වෙන්න ඕනේ. හරිද? A සහ B එකිනෙක මොකක් වෙලා තියෙන්න ඕනද? ස්පර්ශ වෙලා තියෙන්න ඕනේ. x කියන එක නා A සහ B දෙක තුල මොකක්ද වෙන්න ඕනේ? දිය වෙන්න ඕනේ. දිය වෙලා තියෙන්න ඕනේ. හරි. වෙනස් අනුකාකාර ලිංග එහෙම නෙමෙයි. මේ තුල ඉන්නේ x නම් මෙයා තුලත් x. මේකේ ඉන්නේ x2 නම් මේකේ ඉන්නේ මොකක්ද? x2. එතන කතාව රා. හරි. එකම අනුපාතන ව්‍යාප්තලා ඉන්නත්. හරි. අන්න එහෙම ව්‍යාප්තලා ඉන්න. දැන් හොඳට බලන්න. හරි. මම කියවනේ මේක ප්‍රතික්‍රියාවක් කියලා කියන එක එච්චරම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම හැම වෙලාවෙම ඉදිරි ක්‍රියාවලිය කියලා හරි. අද බලන්න. මම කියනවා මේ තමයි ඉදිරි ක්‍රියාවලිය. මම හිතනවා ඔබට පේනවා. හරි. මම කියනවා මේ තියෙන්නේ පසු ක්‍රියාව. එනවා. මට කියන්න. A කලාපයේ ඉඳන් B කලාපයට x ඇතුල් වෙන එක. පියවර කිහිපයකින් වෙන ක්‍රියාවලියක් එක පියවරකින් වෙනවා. හොඳට බලන්න. A කලාපේ ඉඳන් B කලාපයට x ඇතුල් වෙන පියවර කිහිපයකින් එක පියවර. එක පියවරකින්. ඇයි මම එහෙම කියන්නේ? මේ කලාපේ x තිබ්බ මේකට පැන්න. එක පියවර. මේ කලාපේ x තිබ්බ මේකට පැන්න. එක පියවර. එතන කතාව. මේක මොකක්ද අර ඒත් එක්ක B ප්‍රතික්‍රියා C හැදිලා C එක්ක D ප්‍රතික්‍රියා ඒව එහෙම ගන්න වෙන්නේ. පියවර ගානකින් වෙන්නේ නෙවෙයි. එක පියවරකින්. මොකක්ද එක පියවර? A කලාපයෙන් පැන්න B. එක පියවර. B කලාපයෙන් එක පැන්න A. එක පියවර. එහෙනම් මේ ඉදිරි ක්‍රියාවලියත් පසු ක්‍රියාවලියත් දෙකම අපි කියනවා පියවර කීයකින්ද වෙන්නේ? 1. හරිද? එහෙනම් මම මේකට තනි පියවර ප්‍රතික්‍රියාවක් කියන එක ගැලපෙන්නේ නැහැ කියලා මම කිව්වා. ඒ නිසා මම කියනවා තනි පියවර ක්‍රියාව. එතන තනි පියවර ක්‍රියාව. හරිද? එහෙනම් මම කියනවා මෙන්න ශීඝ්‍රතා නියමය අනුව. හරි? ශීඝ්‍රතා නියමය. සමතුලිතතා නියමය නෙවෙයි ශීඝ්‍රතා නියමය. මතකයි? මොකද්ද කියන්නේ? ශීඝ්‍රතා නියමය අනුව අපි යොමු වෙන්නේ. ඉදිරි ක්‍රියාවලියේ හරි ශීඝ්‍රතාවය අපි කියමු ඉදිරි ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය RF කියන RF නම්. දැන් මොකද කියන්නේ? ඉදිරි ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය RF නම් අපි කියනවා මෙන්න RF කියන එක නා මොකද වෙන්න ඕනේ? සමානයි KF වාරයක්. මොකද වෙන්න ඕනේ? තනි පියවර ප්‍රතික්‍රියාව එන තනි පියවර ක්‍රියාවලිය නම් මේ ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමෙට්‍රියයි ඒකේ පෙළෙන් මොකක්ද වෙන්නේ? සමහර මතක් ගන්න. කාර්ය රසායනයේ මූලික ප්‍රතික්‍රියාව ඒවා තනි පියවර ප්‍රතික්‍රියා. මොකක්ද අපි කියන්නේ? ප්‍රතික්‍රියාවේ පෙළයි ස්ටොයිකියෝමෙට්‍රියයි මොකද වෙන්න ඕනේ? සමාන. මතකයි? එහෙනම් මේකේ අපි කියනවා ස්ටොයිකියෝමෙට්‍රිය 1යි. එහෙනම් x සාපේක්ෂව ප්‍රතික්‍රියා කළාත් මොකද වෙන්නේ? 1යි. එහෙනම් මම කියනවා kf වතාවක්. හරි. A තුල x ගේ සාන්ද්‍රණයේ පළවෙනි අන්තරපරස් පඩි කියන්නේ මොකද්ද මේ KF කියලා කියන්නේ? අදිරික ඔක්කොම කියන්නේ මොකද්ද RF කියන්නේ?
ඉදිරි ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය. මොකද්ද kf කියන්නේ? ඉදිරි ක්‍රියාවලියේ ශීඝ්‍රතා නියතය. right? ඉදිරි ක්‍රියාවලියේ ශීඝ්‍රතා නියතය. මම ඒක ලියන්නේ මුලින්ම x කියලා කියන්නේ a තුල x සම. මම කියනවා පසු ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය. හරි? පසු ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය. හරි? මම කියනවා rb නම් මොකක්ද නම් වෙන්න ඕනේ? එහෙනම් අපි කියනවා rb සමානයි. බලන්න. මෙන්න පසු ක්‍රියාවලිය. පසු ක්‍රියාවලියක් වෙන්නේ තනි කියනවා. එහෙනම් ප්‍රතික්‍රියාවෙන් වෙලයි ස්ටොකියෝමීටර් එක මොකද වෙන්නේ? සමානයි. එහෙනම් අපි කියනවා මෙන්න ශීඝ්‍රතා නීතිය දාමු kb කියලා. right? kb වතාවක් b තුල x ගේ සාන්ද්‍රණයේ මොකද වෙන්නේ? පළවෙනි එක. හරි? අදුණු පද ටික. right? මොකක්ද නම් මේ kf කියලා කියන්නේ? sorry kf නෙමෙයි කියන්නේ නේද? kb. මොකද්ද kb කියලා කියන්නේ? right? පසු ක්‍රියාවලිය. ඊට දැන් මොකද්ද කියන්නේ? දැන් මම කියනවා ගතික සමතුලිතතාවයේදී. හරි? ගතික සමතුලිතතාවයේ මොකද්ද වෙන්න ඕන ගතික සමතුලිතතාවයේදී? ගතික සමතුලිතතාවයේදී ඉදිරි ක්‍රියාවලියේ ශීඝ්‍රතාවයයි පසු ක්‍රියාවලියේ ශීඝ්‍රතාවයයි මොකද වෙන්න ඕනේ? සමානයි. ඒ ඉදිරි ක්‍රියාවලියේ ශීඝ්‍රතාවයයි පසු ක්‍රියාවලියේ ශීඝ්‍රතාවයයි සමානයි කියලා කියන්නේ මොකද වෙන්නේ? rf සමාන වෙන්න ඕනේ rb ට. මේ rf සමාන වෙන rb ට ඉදිරි ක්‍රියාවලියේ පසු ක්‍රියාවලියේ ශීඝ්‍රතාව සමානයි. හරි? එහෙමනම් අපි කියනවා හරි rf සමානයි rb කියලා කියන්නේ පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි සමාන වෙන්න ඕනේ. තේරුණානේ? පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි සමාන වෙනවා කියලා කියන්නේ එව නිසා. වෙනවනේ? හරි. මොකද වෙන්න ඕනේ? හරි. පළවෙනි සමීකරණයේ දකුණු පැත්තේ අපි කියනවා kf වතාව x ගේ සාන්ද්‍රණය a2 සමාන වෙන්න ඕනේ. මොකද්ද අපි කියන්නේ? මේ දෙවෙනි සමීකරණයේ දකුණු පැත්ත. right? kb වතාව x ගේ සාන්ද්‍රණය b2. හරි. දැන් මම මේ kb උඩට දාලා මේ a තුල x සාන්ද්‍රණය මෙතන. එතකොට අපිට හම්බුනා මෙන්න right? එම නිසා kf බෙදීම kb සමානයි මොකද වෙන්න ඕනේ? b තුල x ගේ සාන්ද්‍රණය බෙදීම a තුල x ගේ සාන්ද්‍රණය. හරි. මොකද්ද kf කියලා කියන්නේ? kf කියලා කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය. මොකද්ද kb කියලා කියන්නේ? පසු ප්‍රතික්‍රියාවේ එන පසු ක්‍රියාවලියේ ශීඝ්‍රතා නියතය. ඔයගොල්ලෝ චාල රසායනයේ පාඩමේ ඉගෙන ගත්තා ශීඝ්‍රතාවේ ශීඝ්‍රතා නියතය රඳාපවතින සාධක කීපයක්. මොනවාද ශීඝ්‍රතා නියතය රඳාපවතින සාධක? පළවෙනි එක උෂ්ණත්වය, දෙවෙනි එක උත්ප්‍රේරක පැවතීම හෝ නොපැවතීම, තුන්වෙනි එක ප්‍රතික්‍රියාවල භෞතික ස්වභාවය. හරිනේ? දැන් මෙතන භෞතික ස්වභාවයේ වෙනසක් වෙන්නේ නැහැ නේ කොහෙවත්. එහෙනම් ඒක අතහැරියා. හරිද? මෙතන උත්ප්‍රේරක જાතියක් කොහෙවත් නැහැ නේ. ඒකත් අතහැරියා. එහෙනම් මෙතනදී හරි kb සහ kf කියන ශීඝ්‍රතා නියත රඳා පවතින්නේ එකම එක සාධකයක් මත විතරයි. මොකක්ද සාධකය? උෂ්ණ. එන කතා. එහෙනම් අපි කියනවා මෙන්න උෂ්ණත්වය නියත විට. උෂ්ණත්වය නියත විට. මොකද වෙන්නේ? ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතයක් වේ. පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතයක් මොකද වෙන්නේ? නියතයක්. ඉතින් මේකත් නියතයි නම් මොකද වෙන්න ඕන? මේ දෙක අතර අනුපාතය නියතයි. එහෙනම් අපි කියනවා මේ දෙක නියතයි. හරි. එතනද අන්න ඒ නියතය හඳුන්වනවා. හරි? ඒ නියතය හඳුන්වනවා. right? A සහ B අතර x කියන ද්‍රව්‍යයේ ව්‍යාප්තිය පිළිබඳව නියම. හරි. අන්න ඒ නිසා ඒකට අපි කියනවා ව්‍යාප්ති සම්ගුණකය. ව්‍යාප්ති සම්ගුණකය. right? මේ
A සහ B අතර x ව්‍යාප්ත වන ආකාරය පිළිබඳව නියතයක්. ඒ නිසා කියනවා ව්‍යාප්ති සමගිය. හරිද? මේක බැලුවොත් විභාග පෙළෙනවනේ. එහෙම දෙනවා විභාග සමගිය. විභාග පෙළෙන්නේ නැම නෙමෙයි ඈ. හරි. මේ බෙදීමට අපි කියන්නේ හරි. නිකන් විභජනය වීම වගේ අදහසක්. ඒ නිසා අපි කියනවා මේකට විභාග සමගිය. බලන්න. හරිද? වෙනම් දෙකම කියනවා සංකේත කරනවා KB. කරකතාව right. ඕනම සමතුලිතතාවයක් K දාලා ලැබ ගන්නන්නේ කියන්නේ මේක D කියන එක අදහස් කරනවා right distribution බෙදී යාම කියන එක අදහස් කරනවා right. එහෙනම් මේ අනුපාතය වෙනකොට අපි ඒක ගිහිල්ලා දාපුවම අපිට හම්බුනා මෙන්න KB කියන එක සමානයි මොකද වෙන්නේ x සාන්ද්‍රණය B තුල බෙදීම x සාන්ද්‍රණය A තුල කරා right. හරි. එහෙනම් අපි කියනවා මෙන්න අදාළ සමීකරණය. right. එහෙනම් මේ දක්වා ඇවිල්ලා හදාගත්ත මේ සංකල්පය අපි කියමු බලන්න නියමයක් විදිහට. right. කොහොමද නියමයක් විදිහට කියන්නේ? මම මෙතන ඉලුගත වලට පේනවනේ. right. හරි. මේ හරියට කියන්න බලන්න. මේ අඩු පහසුන් නැත්නම් මේ වැඩි කරන්න right බලමු මේ කතාව කියන්නේ නිකම් බෑ මෙතන ඉඳන් එන්න ඕනේ කියමු බලන්න කොහොමද එන්න ඕනේ right පළවෙනි පද්ධතිය මොකද්ද වෙන්න ඕනේ සංවෘත විය යුතුයි එහෙනම් පටන් ගන්න හැමෝම මත් එක්ක කියමු පටන් ගන්න මොකද්ද සංවෘත පද්ධතියක් තුල සංවෘත පද්ධතිය A සහ B කොහොම ඒවා වෙන්න ඕනද එකිනෙක මිශ්‍රද අමිශ්‍ර වෙන්න ඕනේ හැබැයි A සහ B ද්‍රව දෙක එකින් එක කොහොමද තියෙන්න ඕන? ස්පර්ශ වෙලා තියෙනවා. A තියෙනවා එක B කරේක B තියෙනවා තව B කරේක එහෙම හරියන්නේ. A සහ B මොකක්ද වෙන්නේ එකින් එක ස්පර්ශ වෙලා. තේරෙනවද? එහෙනම් අපි කියනවා මෙන්න සංවෘත පද්ධතියක් වෙන්න ඕන. A සහ B අමිශ්‍ර ද්‍රව දෙකක් වෙන්න ඕන. එකින් එක කොහොමද තියෙන්න ඕන? ස්පර්ශ වෙලා තියෙන්නේ. එහෙනම් මම කියනවා මෙන්න සංවෘත පද්ධතියක් තුල එකින් එක ස්පර්ශව පවතින අමිශ්‍ර ද්‍රව දෙකක් තුල. X කියන එක කරා A සහ B දෙක තුලම දියවන පොදු ද්‍රව්‍යයක් වෙනවා. A සහ B දෙක තුලම දියවන පොදු ද්‍රව්‍යයක් වෙනවා. හරිද? A සහ B කියන ද්‍රාවක දෙක තුලම මෙයා දියවෙන්න ඕන කොහොමද? X විදිහට. මේකේ X තිබිලා මේකේ X2 තියෙන්න බෑ. මේකේ X තිබිලා මේකේ X වින තියෙන්න බෑ. මේකේ X2 තිබිලා මේකේ X3 තියෙන්න බෑ. තේරෙන කතාව? මේකේ X නම් මේකෙත් X. මේකේ X2 නම් මේකෙත් X2. මේක x minus නම් මේකෙත් x minus එතන කතාව right එහෙනම් අපි කියනවා මෙන්න right කලාප දෙක තුලම කොහමද එකම අණුක ආකාරයෙන් දියව පොදු ද්‍රව්‍ය කලාප දෙක තුලම එකම අණුක ආකාරයෙන් දියවන පොදු ද්‍රව්‍ය ව්‍යාප්ත වෙනවා මොකක් වෙන්නත් උන නිකම් බෑ ගතික සමතුලිතතාවයේ තියෙන්නත් හරිද ගතික සමතුලිතතාවයේ පවතින විට කියමු මුලින්ම හැමෝම මොකද වෙන්න ඕන මතක් කරගන්න සංවෘත පද්ධතියක් තුල එකිනෙක ස්පර්ශව පවතින අමිශ්‍ර ද්‍රව දෙකක් තුල එකම අණුක ආකාරයකින් දියවන පොදු ද්‍රව්‍යයක් ව්‍යාප්ත වී කොහොමද ගතික සමතුලිතතාවයේ පවතින විට මේක කියන්නේ අද වෙන්නේ කලාප දෙකෙහි පොදු ද්‍රව්‍යයේ සාන්ද්‍රණ අතර අනුපාතය කලාප දෙකෙහි පොදු ද්‍රව්‍යයේ සාන්ද්‍රණ අතර අනුපාතය මොකද වෙන්න ඕන නියතය කවුරු නියත නම් උෂ්ණත්වය නියත එහෙනම් කියමු බලන්න දාලා සංකල්පේ හැමෝම මුලින්ම කියන ලස්සනට හරි හයිය කියන කාටද ඇහෙන්නේ කාටද දුරහණි මොකද කියන්නේ සංවෘත පද්ධතියක් තුල එකිනෙක ස්පර්ශව පවතින අමිශ්‍ර ද්‍රව දෙකක් තුල එකම අණුක ආකාරයකින් ව්‍යාප්ත වන පොදු ද්‍රව්‍යයක් ව්‍යාප්ත වී කොහොමද ගතික සමතුලිතතාවයේ පවතින විට කලාප දෙකෙහි පොදු ද්‍රව්‍යයේ සාන්ද්‍රණ අතර අනුපාතය මොකද වෙන්නේ උෂ්ණත්වය නියත විට නියතයක් වේ. අන්න කියන එක
මට කලින් තව එකක්. හරිනේ? හා. ඒ කියපු එකාගේ නම හරි. කියම්බා මොකද්ද නම? කියම්බා නම් මොකක්ද? නන්ස්ට්. අද මෙතන ගාන මෙන්න come on. කොහොමද දැන් ඔක් කියන්නේ? නර්ස්ට්. හරිනේ? නර්ස්ට්. හරි. ඔගේ ඇත්තටම මෙතනින් කියනවා මේක. අර රයන් ඔබ කියවේ. හරි. එතකොට හරි. මේ කිව්වේ නර්ඩ්ස් ඒ නිසා මේකට නමක් කියනවා නර්ඩ්ස් we are yeah නර්ඩ්ස් we are හරි නර්ඩ්ස් කියලා මෙහෙම ලියන්න දැන් අරගොල්ලෝ මොකද ලියන්නේ දැන් මොහොමනේ මර්කරි වෙන්නේ හරියට කොහොමද හරිද ඔය රයන් එකට අපි ලියනවා මෙහෙම මර්කරි දාලා මොකද දාලා අවුල් පැහැදිලා හරි මේ මේක ලියුවේ දැන් නම් උතර මකරි වෙනවා හරිද ඒක තමයි මොකද මේ ලියුවාම හරි මේ වගේ නන්ස් මෙහෙම ලියුවාම නර්ඩ්ස් ඊළඟ කතාව අපි කරනවා වෙන්න නර්ඩ්ස් පියා හැමෝම එකපාරක් හයියෙන් කියමු නර්ඩ්ස් පියා නෙමෙයි හැමෝම එකපාරක් කියමු මොකද නර්ඩ්ස් පියා නෙමෙයි කියෙන්නේ සම්මුත පද්ධතියක් තුල හැමෝම කියන්න ඕනේ මට ඇහෙන්නේ නැහැ කිව්වට මට පේනවා නේද කියන්නේ හරි මොකද්ද සම්මුත පද්ධතියක් තුල එකිනෙක ස්පර්ශව පවතින අමිෂ්ඨ ද්‍රව දෙකක් තුල එකම අණුක ආකාරයකින් ව්‍යාප්ත වන පොදු ද්‍රව්‍යයක් ව්‍යාප්ත වී ගතික සමතුලිතතාවයේ පවතින විට කලාප දෙකෙහි පොදු ද්‍රව්‍යයේ සාන්දන අතර අනුපාතය මොකද වෙන්නේ? උෂ්ණත්වයේ නියත විට නියතයක් වේ. එම නියතයක් නම් පියස් සම්පේවත් විභාග කරනවා. හරිද? ඔහොම පොඩි එන්න එකක් නම් අනන කමන්නේ. මෙලි දිගට. හරිද? right. වෙන මාතෘකාව නර්ඩ්ස් ව්‍යාප්ති නියම. වෙන මාතෘකාව නර්ඩ්ස් ව්‍යාප්ති නියම. හරි? right. limit. clear? A සහ B නම් එහෙනම් A සහ B යන කියලා දාමු. A සහ B යන A සහ B යන එකිනෙක අමිශ්‍ර ද්‍රව දෙකක් සලකමු. එකිනෙක අමිශ්‍ර ද්‍රව දෙකක් සලකමු. x යනු A සහ B ද්‍රව දෙක තුලම එකම අණුක ආකාරයකින් දියවන පොදු ද්‍රව්‍යයක් සලකමු. දියවන පොදු ද්‍රව්‍යයක් සලකමු. සම්මුත පද්ධතියක් තුළ එකිනෙක ස්පර්ශව පවතින A සහ B ද්‍රව දෙක අතර x ව්‍යාප්ත වී ගතික සමතුලිතතාවයේ පවතින අවස්ථාවක් සලකමු. right. රූප සටහන දාන්න ඉස්සෙල්ලා. දැන් රූප සටහන. B කරයක් අදින්න, A අදින්න, B අදින්න, x සමතුලිත වෙනවා කියලා පෙන්නන්න. අනේ
right යටි සමතුලිතතාවයක් දාන්න යටි සමතුලිතතාවයක් දාන්න right දාලා right දැලියමු ශීඝ්‍රතා නියමය අනුව ඉදිරි ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය rf නම් දැන් rf සමානයි කියනවා නේද rf සමානයි kf වැඩි කිරීම x ගේ සාන්ද්‍රණය a තුල කියලා පෙන්නනවා පළවෙනි සමීකරණය ඒක කියවනම් කරන්නේ පෙන්නන්නේ නේද ඔයගොල්ලෝ right rf සමානයි kf වතාවක් x ගේ සාන්ද්‍රණය a තුල හරිනේ අයවි kf කියන්නේ මොකක්ද කියලා කියන්නේ මොකද්ද kf කියලා කියන්නේ ඉදිරි ක්‍රියාවලියේ ශීඝ්‍රතා නියතය හරිනේ ඊට පස්සේ පසු ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය rb නම් හරි දැන් rb සමානයි kb වතාවක් x වල සාන්ද්‍රණය b right දැන් දෙවෙනි සමීකරණය දැන් kb සමානයි right පසු ක්‍රියාවලියේ ශීඝ්‍රතා නියතය කියලා දාන්න පසු ක්‍රියාවලියේ ශීඝ්‍රතා නියතය හරි right දැන් ගතික සමතුලිතතාවයේදී දාන්න ඉදිරි ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය සමානයි පසු ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය ඒ කෙටියෙන් ලියමු ගතික සමතුලිතතාවයේදී rf සමානයි rb හරි right එම්සා පළවෙනි සමීකරණය සමානයි දෙවෙනි සමීකරණය හරි right දැන් ඒ නිසා මොකද වෙන්න ඕන kf වැඩි කිරීම x ගේ සාන්ද්‍රණය a තුල සමානයි kb වැඩි කිරීම x ගේ සාන්ද්‍රණය b තුල හරිනේ හරි right හරි එහෙනම් kb මෙතන දාලා යන්න kf බෙදීම kb සමානයි x ගේ සාන්ද්‍රණය b තුල බෙදීම x ගේ සාන්ද්‍රණය a තුල හරිනේ right දැන් උෂ්ණත්වයේ නියත විට දැන් kf බෙදීම kb සමානයි නියතයකි kf බෙදීම kb සමානයි නියතයකි දැන් කළා මේ වචනේ ලියන්න මෙම නියතය A සහ B අතර xhi ව්‍යාප්ති සංගුණකය හෙවත් විභාග සංගුණකය ලෙස හැඳින්වේ. හරිනේ? එතන දාන්න KD ලෙස සංකේතවත් කෙරේ. හරිනේ? කෙරේ. එනින් දාමු KD සමානයි x සාන්ද්‍රණය v තුල බෙදීම x සාන්ද්‍රණය a තුල. හරිනේ? නේද? ඒක කොට බලලා දාන්න. හරි. යටි ලියමු
ඉතින් අපි ලියමු අපෝ පර නර්ස්ට් ව්‍යාප්ති නියමය කියලා රයිට් ඉර කියලා ගහලා නර්ස්ට් ව්‍යාප්ති නියමය කියලා ලියන පොඩි කියලා ගහලා හරි රයිට් කියමු දැන් මේ නර්ස්ට් ව්‍යාප්ති නියමය කියන්නේ පොයින්ට්ස් ගණනාවක් තියෙනවනේ රයිට් අපි පොයින්ට් ටිකත් එක්කම ලියනවා ඇත්තටම ඔයගොල්ලන්ගේ මේ අලුත් සිලබස් එකේ නර්ස්ට් ව්‍යාප්ති නියමය කියන නම දීලා ඒ සම්බන්ධයෙන් වැඩි ප්‍රමාණවත් කියලා නැහැ. හරිද? අපි මේ කරුණු ඔක්කොම ටික කරගන්න තියෙනවා. ඒ නිසා අපි නියමයක් එක්ක ලියලා දාන්න. හරි? හා. එහෙම නැති පොයින්ට්ස් තියෙනවා ටිකක්. ඕගොල්ලෝ මෙහෙම ලියුවා නම් හොඳයි. ඒ තමයි මම දැන් මේ පහලින් පහට පොයින්ට් එකක් ගන්න කියන්නේ. ඔයගොල්ලෝ පොතේ දැන් සටහන ලියද්දිත් එහෙම කරා. හරි? ඒක පොයින්ට් එකක් ගන්න ලියන්න. හරිද? මම මේ පොයින්ට් වෙන් කරලා කියන්න. ඒක පොයින්ට් එකක් ගන්න ලියන්න. හරි? හා. අපි ලියන නර්ස්ට් ව්‍යාප්ති නියමය කියලා පොඩි කැලලක් ගහලා යටින් ගෙන ලියන්න. හා ලියන්න. බලන්න පොයින්ට් එක. තරු දාන්න ඕනේ තරු දැම්මත් කමක් නෑ අපිට ඈ මතක තියාගන්න ඕනේ ලියමු සංවෘත පද්ධතියක් තුල පල් පොයින්ට් එක සංවෘත පද්ධතියක් තුල ඊළඟ පොයින්ට් එක එකිනෙක ස්පර්ශව පවතින ඊළඟ පොයින්ට් එක අමිශ්‍ර ද්‍රව දෙකක් තුල ඊළඟ පොයින්ට් එක එකම අණුක ආකාරයකින් ව්‍යාප්ත වන දිගටම ලියා ගන්න එකම අණුක ආකාරයකින් ව්‍යාප්ත වන පොදු ද්‍රව්‍යයක් ව්‍යාප්ත වී ඊළඟ පොයින්ට් එක ගතික සමතුලිතතාවයේ පවතින විට හරිනේ ඊළඟ පොයින්ට් එක කලාප දෙකෙහි පොදු ද්‍රව්‍යයේ සාන්ද්‍ර නතර අනුපාතය ඊළඟ පොයින්ට් එක උෂ්ණත්වය නියත විට නියතයක් වන බව මින් කියවේ නියතයක් වේ කියලා උෂ්ණත්වය නියතයක් වේ හරි right ඔන්න ස්වාමීනි මම හිතනවා හැමෝටම මතකයි right කොහොම පොඩ්ඩක් අහන්න දැන් සමහර කට්ටිය මේ මොනවද කියන්නේ හරිද මේ මොනවද කියනකොට මම ඇත්තටම මෙහෙම උගන්වනවා සැකසුණා මේ දවස්වල YouTube එකේ මොන තරම් දේවල් දකින්න පුළුවන් නේ හරි කෙලිම කියනවා මෙහෙම පද්ධතියේ ගතික සමතුලිතතාවයටපත් වුණාට පස්සේ ඒ කලාප එක සාන්දරේ වෙනස් වෙන්නේ නැහැ හරි ඒ කලාප එක සාන්දරේ වෙනස් වෙන්නේ නැහැ B කලාප එක සාන්දරේ වෙනස් වෙන්නේ නැහැ හරිද කොහොමද ඒ කලාප එක සාන්දරේ වෙනස් වෙන්නේ නැති හින්දා මේ කොටස නියතයි B කලාප එක සාන්දරේ වෙනස් වෙන්නේ නැති හින්දා මේ කොටස නියතයි ඒ හින්දා ඒ දෙක අතර අනුපාතයක් නියතයි කියලා මේක නියතයක් වෙයි කියලා දානවා K කියලා D කියලා වැරදි නැහැ හරි නේද මේ කලාපේ එක සාන්දරේ නියතයි නේද මේ කලාපේ එක සාන්දරේ නියතයි නම් ඒ දෙක අතර අනුපාතයක් නියත වෙන්න එපා තේරුණා කියලා නේද ඒක හරි ප්‍රශ්නයක් නෑ හැබැයි මේක හැදුන විදිය කොහොමද කියලා ළමයට කියලා දෙනවා නම් හොඳයි ඒකයි මේ ඩිසිප්ලින් ආවේ මේ තමයි ව්‍යාස සමගින් පැහැදිලි කරන සෛද්ධාන්තික එහෙනම් ඔය තියෙන්නේ පළවෙනි කියන හරි හරි නේද හරි එහෙනම් අපි වෙනට දා ඉවරයි අපි අපව පාඩම් දෙමු හරි එතකොට දැන් මේකේ තව තව පොඩි පොඩි ගැටලු කීපකුත් තියෙනවා දැන් මේ අපි විවේක වෙලාවදී සාකච්ඡා කරන දේ තමයි සමාජ කරුණට ඔය
data ප්‍රශ්න එහෙම තියෙනවා. ඊට පස්සේ සිග්නල් ප්‍රශ්න විශේෂයෙන් තියෙනවා. අර ගස් උඩට නැගලා ලයිට් කරන්ට් නැගලා උඩ තට්ටුවේ AC එලිමන්ට් නැගලා වගේ ඉන්න කට්ටිය තියෙනවා. ඒකට දැන් මේකට වෙන කරන්න විකල්පයක් නැහැ. දැන් ඇත්තටම මොකක්ද වෙන්නේ ඔයගොල්ලන්ට මේ වගේ කොටසක් කරද්දී ක්ලාස් එන එක බස් ස්තුමේ සියල්ල විතුරුයිනේ. හරි. ඒ වගේම දැන් ඔයගොල්ලෝ දාගන්න data වලින් ඇත්තටම වැඩි හරක් කරන්න ඕන වැඩක් නෙවෙයිනේ. ඒ නිසා මොකක්ද වෙන්නේ පොඩ්ඩක් මේකට මේක ඉතින් සාධාරණ විදිහට කරන්න ඕන data වලට එහෙම. හරි. මොකද ඔයගොල්ලෝ වෙනුවෙන්මනේ නේද? ඒකට වෙන විකල්පයක් අපිට දෙන්න නැහැ. හරිද? හරි. එතකොට තව දෙයක් තියෙනවා මම දන්නවා සමහරවල්ලාට ළමින්ට දැන් මේක මේ බලන් යද්දී රයිට් සමහරවල්ලාට මොකක්ද ටික ලැකදී පා වෙනවා. එහෙම වෙනවා. හරිද? පන්ති හිටියත් ඒක එහෙම්මනේ. හරිද? පන්ති හිටියත් ඒක එහෙම්මනේ. හැබැයි හරි ඔබට තේරෙන්න ඕන දරුවනේ මේ වැඩේ කරන්නේ ඔබ වෙනුවෙන්. හරි. මටත් හරි මහසි මේ හවස 6 ඉඳන් රෑ 10. හරි. මේ ලැප්ටොප් අටවගෙන කැමරා අටවගෙන රයිට් එහාට මෙහාට ඇවිද ගන්න බෑ හැප්පිලා බිම් වැටෙනවා. රයිට්. ඒ නිසා මොකක්ද වෙන්නේ මේක අමාරු වැඩක්. හරි. අනික මේ පන්ති අර ඕගොල්ලන්ගේ පන්ති උගන්වනවා වගේ මේ එහෙම රසවත් බවකුත් මේකේ නැහැ. හරි කියන්නේ ඔයගොල්ලෝ කවුරු හරි කෙනෙක් අල්ලලා පොඩ්ඩක් බයිට් කරන්න පොඩ්ඩක් කුටියක් ගාලා එලවන්න. ඒටි මොනවත් මේකේ නැහැ. හරි. මේක ඉතින් නිකන් උගන්වන්න තියෙන්නේ. ඒ නිසා මොකද මේ ඔයගොල්ලෝ ඉන්නේ කරන කැපකිරීමක්. රයිට්. මම හිතනවා මේක මේ සාර්ථකයි. ඉතාම සාර්ථකයි. මොකද මේ මම හිතුවට විශාල ළමයි සංඛ්‍යාව මොකද මේකත් එක්ක සම්බන්ධ වෙනවා. රයිට්. මගේ පන්තියේ ඉන්න නොවන දෙපිරිසම රයිට්. එක දෙයක් කියනවා තමයි මම පන්තියේ උගන්වනවාට වඩා මේක උගන්වන්න පොඩි වෙනසක් තියෙනවා. ඒකට ඉතින් වෙන විකල්පයක් නැහැ. රයිට්. මොකද පන්තියේ උගන්වනකොට එන ගතියයි මෙතන උගන්වද්දී තියෙන එකයි එහෙම 100%ක් සමාන නැහැ. රයිට්. ඒක වෙනසක් තියෙනවා. හරි නමුත් මොකක්ද වෙන්නේ මෙතනදී මම ඔයගොල්ලන්ට පුළුවන් උපරිම දේ හොඳටම කරන්න උත්සාහ කරනවා. මේක ඉතින් ඇත්තටම වෙන විකල්පයක් නැති නිසා කරන අලුත් නිර්මාණාත්මක විකල්පයක් ඉන්න. හරිද? කොහොමත් අනිවාර්යයෙන්ම මොකද මේ වැඩේ ඉදිරියේදී පේපර් ක්ලාස් එකක් වශයෙන් අනිවාර්යෙන් මේ වැඩේ කරනවා. මොකද ඔයගොල්ලන්ට පන්තියෙන් පේපර් දීලා පන්තියෙම ලියලා පන්තියෙම සාකච්ඡා කරනලා හම්බෙන්නේ අඩු වශයෙන්. රයිට්. ඒ නිසා ඉදිරි කාලේ කෙටි කාලයක් අපිට විභාගයට හම්බෙන්නේ. හරි විභාගයේ ඔක්තෝබර් මාසයට ගියත් අපිට මහලු කාලයක් හම්බෙන්නේ නැහැ නේද? තුනනේ හම්බෙන්නේ. රයිට්. ඒ නිසා මොකද වෙන්නේ? කරන්න තියෙන දේ අපිට පේපර්ස් සාකච්ඡා කරන එක හරි අනිවාර්යෙන් මේ ක්‍රමයෙන් තමයි යන්න වෙන්නේ. හරි. ඒ නිසා මොකද වෙන්නේ මේ ක්‍රමයට ඔයගොල්ලන්ට පුරු වෙන්න වෙනවා. දැන් ඔයගොල්ලන් ගොඩක් යාළුවෝ ඉන්නවා. මම අර හදපු ටෙලිග්‍රෑම් ගෲප් එකට සම්බන්ධ වෙලා තිබුණා. මේකට සම්බන්ධ වෙලා නැහැ. විවිධ අයට ප්‍රශ්න තියෙනවා. මට මම දැක්කා මැසේජස් විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා. මේ ලොග් වෙන්න විදියක් නැහැ, ලොග් වෙන්න තැනක් නැහැ, ෆෝන් එකේ දුරක් නැහැ, ෆෝන් එකේ ඉලක්ක නැහැ. රයිට්. හරි විවිධ දේවල්. හරි එතකොට දැන් ඔය සමහර අය මොකක්ද සමහර අය කියලා දෙන්නෙක් ඇහෙන්නේ නැහැ කියලා කියනවා. ඒක ඕගොල්ලන්ගේ ෆෝන් එකේ සෙටින්ග්ස් වල පොඩි ප්‍රශ්නයක්. ඒක ඕගොල්ලෝ මොකක්ද මේකට පොඩ්ඩක් ටච් කරලා ඒක මොකක්ද මේකේ ඕගොල්ලන්ගේ සවුන්ඩ් එක වැඩි කරගන්න එක තියෙනවා. ඒ වගේ මම කියලා දෙන්න ඕනේ නේද කරගන්න ඕනේ. හරි ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ සත්‍ය මට මේක වැඩි කරන්න. හරි ඒව හදාගන්න. හරි. රයිට් ඒ වගේ නෑ. උසස් පෙළ ළමයි වෙච්චාම තේරෙන්නේ බෑ නේ. මෙච්චර කාල ෆෝන් වලින් නිකන් හිටියේ නැත්නම් හරි එතකොට මම කියමින් ගමන් හිටියේ ඉතින් ඒ නිසා මොකක්ද වෙන්නේ ඔයගොල්ලන්ට මේකට කොහොම හරි ටිකක් පුරු වෙන්න වෙනවා. හරි. ඒම හුරු වෙලා ඔයගොල්ලන්ට මොකද ප්‍රයෝජනවත් වශයෙන් මේක භාවිතා කරන්න. හරි. අපි එනම් පාඩමේ මේ කොටස තව පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒකල මම ඇත්තටම අද දවසේ මොකක්ද වෙන්නේ මේ කොටසේ ගණන් හදන්න යන්නේ නැහැ. ඒකට හේතුව සමහර ළමයි ටියුට් එක ඩවුන්ලෝඩ් කරගෙන නැහැ තාම. හරි. ඒතකොට ඒගොල්ලන්ට මොකක්ද වෙන්නේ මම ප්‍රශ්න අංක ටික කියලා මේ සතිය හදන්න ඕන ටික කියලා රයිට් මම එතනින් වැඩි කතා කරලා සම්පූර්ණ කරලා අවසන් කරන්න. ඒකට හේතුව මොකක්ද වෙන්නේ මේ දැන් ඔයගොල්ලෝ ටියුට් එක ඔයගොල්ලෝ අරගෙන නැත්නම් දැන්ට මම ප්‍රශ්න අංක දුන්නක තාම හදාගන්න බැහැ. රයිට්. මම ඔක්කොම ටික කියලා දෙන්නම් ඔයගොල්ලෝ හදන්න. රයිට්. අපි එක ප්‍රශ්නයක් විතර අපි පොතේම ලියලා සාකච්ඡා කරමු. රයිට්. එහෙනම් මම කො මෙන්න A සහ B ද්‍රව දෙක අතර රයිට් x පොදු ද්‍රව්‍ය ආපුලා ගතික සමතුලිතතාවයේ ඉන්නවා. මොකද සමතුලිතතාවය මෙන්න මම කියනවා x A තුල මේ පැත්තේ ඉන්නවා x b තුල right ඊට පස්සේ අපි කියනවා නම් මෙන්න kb කියන එක නා සමානයි අද කිව්වේ x ගේ සාන්ද්‍රණය b තුල බෙදීම x ගේ සාන්ද්‍රණය x විශේෂ කරුණු කීපයක් තියෙනවා බලමු විශේෂ කරුණු පළවෙනි හරි අපි දන්නවා kd කියලා කියන්නේ මොකද්ද නියතය හරිද kd කියන්නේ නියතය නිකන් නෙවෙයි සමතුලිතතා නියතය හරිද
ඔයාලට මතක් වෙනවනේ මම කලින් කියලා තියෙනවා අපිට හම්බ වෙන සියලු සමතුලිතතා නියම. මොනවාද? KC වෙන්න පුළුවන්, KP වෙන්න පුළුවන්, KSP වෙන්න පුළුවන්, KA, KB, KEQ, KW, KD, right? මේ සියලු සමතුලිතතා නිතර දාපවතින්නේ කවුරු මත විතරද? උෂ්ණත්වය මත. ඇයි? දැන් හැමෝම ඕක කරනවා සමතුලිතතා නිතයන් නම් ඒක රඳාපවතින්නේ උෂ්ණත්වයෙන් පමණි කියලා කියනවා. ඒක හරි කියලා ලියනවා. හැබැයි මම හැමදාම කියන ඔය දරුවන්ට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව මේ KD කියලා කියන්නේ අපි කලින් ලියලා පෙන්නනවා. මොකද්ද KD කියලා කියන්නේ? මේකේ KD කියලා කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව වෙනනම් ඉදිරි ක්‍රියාවලියේ ශීඝ්‍රතා නියතය බෙදීම පසු ක්‍රියාවලියේ ශීඝ්‍රතා නියතය නේද? ශීඝ්‍රතා නියතය රඳාපවතින්නේ මෙතනදී උෂ්ණත්වය මත පමණයි. ඒ නිසා ඒ දෙක අතර අනුපාතයේ වෙච්ච KD උන්න රඳා පවතින්නේ උෂ්ණත්වය මත විතරයි. තේරුණා කියන කතාව? right. එහෙනම් අපි කියනවා right KD anu උෂ්ණත්වය මත පමණක් රඳා පවතින නියතයක්. ඒකට හේතුව තමයි KD කියලා කියන්නේ ඉදිරි සහ පසු ප්‍රතික්‍රියා දෙකේ නැත්නම් ඉදිරි සහ පසු ක්‍රියාව දෙකේ ශීඝ්‍රතා නියත අතර අනුපාතය. හරිනේ? ඊළඟට KD ගේ ඒකකය මොකද්ද වෙන්නේ? මෙතන තියෙන සාන්ද්‍රණයක් නේ. සාන්ද්‍රණයේ ඒකේ ඝන ඩෙසිමීටරයට මවුල කියලා කියනවා. මෙතනත් තියෙන සාන්ද්‍රණයක්. මොකද්ද ඒකේ? ඝන ඩෙසිමීටරයට මවුල කියලා කියනවා. එතකොට මේ ඒකේ මේ ඒකේ සුළු වෙච්චාම KD anu ඒකකයක්. සහිත එකක්ද රහිත එකක්ද? ඒකයක් රහිත. එතන කතාව. එහෙනම් KD anu ඒකකයක් රහිත නියත. right. විශේෂ කරන්න. පළවෙනි එක ලිව්වා KD උෂ්ණත්වය මත පමණක් රඳා පවතින නියතයක් වේ කියලා ලියුවා. right. දැන් දෙවෙනි එක. එතන KD anu ඒකකයක් රහිත සංඛ්‍යාත්මක අගයකි. KD anu ඒකකයක් රහිත සංඛ්‍යාත්මක අගයකි. හරි. right. බලන්න තුන්වෙනි එක. වැදගත් එක. දැන් මේ KD අනුපාතය ලියද්දී දැන් මම ලිව්වේ මෙහෙමනේ x ගේ සාන්ද්‍රණය b තුල බෙදීම x ගේ සාන්ද්‍රණය a තුල කියලානේ. ඉතින් මෙහෙම පුළුවන්. දැන් මේ b තුල x ගේ සාන්ද්‍රණයක් නියතයි නම් right a තුල x ගේ සාන්ද්‍රණයක් නියතයි නම් b උඩට දාලා a යටට දාලා අනුපාතය ලිව්වහම මේක නියතයි. ඒ වගේම උඩට දාලා x ගේ සාන්ද්‍රණය a තුල යටට දාපුවම x සාන්ද්‍රණය b තුල කියලා. එතකොට මොකක්ද වෙන්නේ? ඒ අනුපාතයක් නියත වෙන්නේ. හරිද? හරිද? එතකොට අපි කියනවා මේ b උඩට දාලා a යටට දාලා අනුපාතය ලියුවහම නියතයි. ඔක අනිත් පැත්තට නියතයි. ඒක කොහොමද හරියට? දෙපැත්තෙන් ඕන එකක් දාන්න ඕනේ. ඔක ඇත්තටම ප්‍රශ්නයක්. හරිද? ඒ නිසා ඔක සාමාන්‍යයෙන් මේමයි කියන්නේ. right? සාමාන්‍යයෙන් කියන්නේ සම්මතයක් වශයෙන් නෙමෙයි. මම ওই දරුවන්ට සම්මතය සහ සම්මුතිය කියන දෙක වෙනම කියලා දෙනවා. හරි? සම්මුතියක් වශයෙන්. හරි? සම්මුතියක් වශයෙන්. හරිනේ? සම්මුතියක් වශයෙන් හරි? KD ගේ අගයට එකට වඩා වැඩි අගයක් එන විදිහට තමයි මේ අනුපාතය. එතන සම්මුතියක් වශයෙන් KD සඳහා ලැබෙන අගය එකට වඩා වැඩි අගයක් එන විදිහට තමයි මේ අනුපාතය වෙන්නේ. එනම් පොදු ද්‍රව්‍ය වැඩිපුර ද්‍රව්‍ය කලාපයේ තියෙනවා. පොදු ද්‍රව්‍ය වැඩිපුර ද්‍රව්‍ය කලාපයේ තුල සාන්ද්‍රණය උඩින් ලියනවා. අඩුවෙන් ද්‍රව්‍ය කලාප තුල සාන්ද්‍රණය කැරේ. ඒක තමයි සම්මුතිය. එතනකට එන මම අපෝ කියනවා සම්මුතියක් වශයෙන් KD අගය එකට වඩා වැඩි අගයක් ලැබෙන පරිදි සාන්ද්‍ර අනුපාතය ලියන්න ලැබේ. එනම් පොදු ද්‍රව්‍යයේ ද්‍රව්‍යතාවය වැඩි කලාපයේ පොදු ද්‍රව්‍යයේ සාන්ද්‍රණය උඩින්ද පොදු ද්‍රව්‍යයේ ද්‍රව්‍යතාවය අඩු කලාපයේ ද්‍රව්‍ය සාන්ද්‍රණය යටින්ද ලියන. ඒක තමයි සම්මුතිය. හරි ඒක තමයි සම්මුතිය. හරි. ලෝකේ හැම රටකම ලියන්නේ එහෙම. හැබැයි ලංකාව තියෙන ලෝකෙ නෙමෙයි. හරි නේද? ලංකාවේ පොඩි වෙනසක් කරලා තියෙනවා. මේක තමයි නියම කතාව. හරි? right. ලංකාවේ මෙන්න මෙහෙම මොකක්ද කියන්නේ. හරි? මේක එච්චර වැදගත් නැහැ.
මේක ඉතල වැදගත් නෑ සම් මේක නිවැරදිත් නෑ එහෙම කියනවා එතකොට මෙහෙම අපිට කවුරුහරි මෙහෙම කිව්වොත් එහෙම අපි කියනවා ජලය සහ CCl4 අතර I2E ව්‍යාප්ති සම්මුතිය කියලා කිව්වා. ජලය සහ CCl4 අතර I2E ව්‍යාප්ති සම්මුතිය කිව්වා. එහෙම කිව්වොත් ඕගොල්ලෝ ඉනවා මෙහෙම. හරිද? කලින් කියවෙන්නේ ජලයනේ. ඒ නිසා උඩින් ලියනවා I2 ගේ සාන්ද්‍රණය ජලයේ තුල. ඊට පස්සේ කියවෙන්නේ CCl4 නේ. ඒ නිසා ලියනවා I2 ගේ සාන්ද්‍රණය CCl4. කලින් කියන එක කලින් ලියනවා. බරපතල. ඔබ මේ අතර ලියුවා. CCl4 සහ ජලය අතර I2E ව්‍යාප්ති සම්මුතිය. අපි කියනවා කලින් කියන එක කලින් කියනවා. කොහොමද කියන්නේ? ඉතින් උඩට දානවා CCl4 යට දානවා කවුද? ජලය. එනවා. හරි. ඉතින් ඔන්න ඔහොම තමයි කලින් තිබුණේ. අපේ සිලබස් එකේ විශේෂයෙන් මොකක්ද කියන්නේ නේද? බොහෝ ලංකාවේ පොත්පත්වල තියෙන ඔහොම. හරිද? එතකොට හැබැයි මෙහෙම දෙයක් දැන් I2 වැඩියෙන් දියෙන්නේ CCl4 දියෙන්නේ CCl4 නේ. ඒ නිසා මේ දක්වා විභාගයට ආව හැම අවස්ථාවකදී ඇත්තටම මේක ඇහුවේ හරි ජලය සහ CCl4 අතර කියලා නෙමෙයි. හරි? CCl ජලය. ඒ කියන්නේ වැඩියෙන් දියවෙන එක කලින් යමු. වැඩියෙන් දියවෙන එක කලින් ලියමු. එහෙම නේද? හරිද? එතකොට වැඩියෙන් දියවෙන එක කලින් ලිව්වම හරි ඒකනේ උඩින් කොහොමද ලියන්නේ? එතකොට මේ කතාව චුට්ට උනා. තේරුණාද? නමුත් මේක තමයි සම්මුතිය. මම අයිත් පාරක් කියන්න දෙබලන්න. සම්මුතියක් වශයෙන් KD අගය එකට වඩා වැඩි අගයක් එන පරිදි සාන්ද්‍ර අනුපාතය ලැබේ. එනම් පොදු ද්‍රව්‍යයේ ද්‍රව්‍යතාවයේ වැඩි කලාපයේ කෙලින් අඩු කලාපයේ පහළ විදියට ලැබේ. හරිද? හැබැයි ලංකාවේදී ඕක පොඩ්ඩක් වෙනස් කරලා දාලා තියෙනවා. හරි? මේ විදිහට ජලය සහ CCl4 අතර ක්ලෝරෝෆෝම් සහ CCl එහෙම කියන්නේ. කලින් කියවෙන කලාපය ලවය ලෙසද දෙවනුව කියවෙන කලාපය හරය ලෙස ලියනවා ලංකාවේ හදාගන්න. හරිද? හැබැයි විභාගයට හරි හැමදාම කලින් කියවුනේ වැඩි පියවෙන්නේ. ඒක ප්‍රශ්නයක්. තේරුණාද? හරි. මේකත් මම කියන්නේ. මේක ඉතින් වැදගත් නෑ. මේක. හරි. ළමයි තුන්වෙනි විශේෂ කරුණ. විශේෂ කරුණ නෑ. ඉතින් සම්මුතියක් වශයෙන් KD අගය එකට වඩා වැඩි අගයක් ලැබෙන පරිදි කලාප දෙකෙහි සාන්දන අතර අනුපාතය ලියනු ලැබේ. එනම් පොදු ද්‍රව්‍යයේ ද්‍රව්‍යතාවය වැඩි කලාපයේ පොදු ද්‍රව්‍ය සාන්දනය ලවය ලෙසද පොදු ද්‍රව්‍යයේ ද්‍රව්‍යතාවය අඩු කලාපයේ ද්‍රව්‍ය සාන්ද්‍රණය හරය ලෙසද ලිවීම නිර්දේශ කරේ. මේ මම යටි කියපු කතාව රයිට් ඒක ඔයගොල්ලෝ මොකද ලියන්න ඕනේ නිකන් මතකයේ තියාගන්න ප්‍රශ්න වලදී මම හරි රයිට්. තව විශේෂ කරුණක් තියෙනවා. හතරවෙනි එක බලමු.
දැන් මේ බලන්න ව්‍යාප්ති සංගුණකය කියලා කියන්නේ right පොදු ද්‍රව්‍යයේ සාන්ද්‍රණය මේ අපි ගමු B කලාපයේ සාන්ද්‍රණය බෙදීම A කලාපයේ සාන්ද්‍රණය කියලා කියනවා. හරිද? දැන් මම කියනවා මේ. හරි හොඳට තේරුම් ගන්න මම කියන කතාවේ. right මම කියනවා මේ කලාප දෙකේම පරිමාව. හරිද? අපි ගමු මේකේ පරිමාව V1යි මේකේ පරිමාව V2යි කියලා. මේ කලාපයේ තියෙන x ගේ මවුල ගාන අපි කියමු n එකයි කියමු. මේ කලාපයේ x ගේ මවුල සංඛ්‍යාව අපි කියමු එහෙනම් n a කියලා දාමු. මේකේ තියෙන මවුල ගාන අපි දාමු nb කියලා. කරන්නේ? right. දැන් අපි n එක n දෙක කියලා දාමු. ඒක පැටලෙන්න තු මතක තියාගන්න පුළුවන් ඉන්නවා. right. දැන් කොහොමද වෙන්නේ? දැන් අපිට kd කියන්න පුළුවන් මේ බලන්න kd සමානයි. කොහොමද වෙන්න ඕනේ? B කලාපයේ හරි B කලාපයේ x සාන්ද්‍රණය මොකක්ද වෙන්නේ? මවුල ගාන n1යි පරිමාව v1යි බෙදීම. A කලාපයේ x ගේ සාන්ද්‍රණය මොකක්ද වෙන්නේ? මවුල ගාන n2යි පරිමාව v. තේරෙන කතාව? දෙකතර මොකක්ද වෙන්නේ? දැන් මේ A කලාපේ B කලාපේ පරිමා සමාන වුණොත් මොකක්ද වෙන්නේ? මේ V1යි V2යි සමාන වුණොත් ඔය දෙක අයින් කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට හම්බ වෙනවා KB කියන එක නා සමානයි මොකක්ද වෙන්නේ? N එක බෙදීම N දෙක. තේරුණාද මම කියන තරගේ? ඒ කියන්නේ ඔයාලට කියන්න පුළුවන් හරි මේ අමිශ්‍ර ද්‍රව දෙකේ පරිමා සමාන වන කල්හි මොකද්ද වෙන්නේ? ව්‍යාප්ති සංගුණකයේ ලෙස කලාප දෙකෙහි මවුල අනුපාතය භාවිතා කළ හැකියි. ත්‍රහත තවත් කියන්න පුළුවන් ඕනනම් මේක පොදු ද්‍රව්‍යයක් නේ. එකම ද්‍රව්‍යනේ. හරි එතකොට මේ B කලාපයේ මවුල ගාන මම ලියනවා මෙහෙම. B කලාපයේ ස්කන්ධයේ බෙදීම එයාගේ මෞලික ස්කන්ධ. බෙදීම. A කලාපයේ මවුල ගාන මම ලියනවා කොහොමද? එයාගේ ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධ. තේරෙනවද කතාව? ඇයි මේකම ද්‍රව්‍යයක්? ඒතර මෞලික ස්කන්ධ එකම වෙන්නේ නැහැ. මේ දෙකත් අයින් වෙලා ගියාම දැන් ඔන්න KD සමානයි මොකද්ද වෙන්නේ? ස්කන්ධ අනුපාත. තේරුණාද කියන තරකේ? එහෙනම් අපි කියනවා මේ බලන්න. එහෙනම් අපි කියනවා කලාප දෙකෙහි පරිමා සමාන වන විට ව්‍යාප්ති සංගුණකයේ ලෙස පොදු ද්‍රව්‍යයේ මවුල අනුපාතය හෝ අනුපාතයද ස්කන්ධ අනුපාතය භාවිතා කළ හැකියි. තේරුණාද? right. දැන් වෙන ඊළඟ විශේෂ කරුණ. ඊළඟ විශේෂ කරුණ right. clear? ද්‍රව කලාප දෙකේ පරිමා සමාන වන විට ව්‍යාප්ති සංගුණකයේ ලෙස කලාප දෙකෙහි පොදු ද්‍රව්‍යයේ මවුල අනුපාතය හෝ ස්කන්ධ අනුපාතය භාවිතා කළ හැකියි. ස්කන්ධ අනුපාතය භාවිතා කළ හැකියි. හරි. right. එහෙනම් ඔය කියන්නේ ව්‍යාප්ති සංගුණකයේ සම්බන්ධ මූලිකම දේවල් ටික. right. දැන් මේ සම්බන්ධයෙන් විවිධ ආකාර ගණන් ඕගොල්ලන්ට හම්බුනවා. right. ඒ ගණන් හදන්න ඕගොල්ලෝ පොඩ්ඩක් ගණන් ඉන්න ඕනේ. හරි. right. අපි එක උදාහරණයක් ලියමු. හරිද? අපි ඔය ඔයගොල්ලෝ සටහන් කරන කොලේ මේක උදාහරණයක් ලියලා කරමු. ඊට පස්සේ ඔයගොල්ලන්ට ටියුට් එක මම දැන් දාලා තියෙනවා ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් කරගන්න. මේ ටියුට් එකේ තියෙන ප්‍රශ්න ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. හරි? අපි දැනට මේ වගේ ගානක් හදන විදිය කියලා දෙන්න ඕන හින්දා අපි පොඩි උදාහරණ ප්‍රශ්නයක් පොතේ ලියමු. right. දාන්න උදාහරණ
හරි right එතන මෙම් ජලය සහ ක්ලෝරෝෆෝම් අතර ක්ලෝරෝෆෝම් කියන්නේ CH3 ජලය සහ ක්ලෝරෝෆෝම් අතර I2 හි ව්‍යාප්ති සංගුණකයේ සෙවීමේ පරීක්ෂණයකදී I2 හි ව්‍යාප්ති සංගුණකයේ සෙවීමේ පරීක්ෂණයකදී ජලය ඝන සෙන්ටිමීටර 100ක් සහ ක්ලෝරෝෆෝම් ඝන සෙන්ටිමීටර 20ක් අතර ක්ලෝරෝෆෝම් ඝන සෙන්ටිමීටර 20ක් අතර I2 කිසියම් ප්‍රමාණයක් මිශ්‍ර කර සමතුලිත වන්නට ඉඩ හරින ලද පද්ධතිය සමතුලිත වූ පසු ජලීය ස්තරයෙන් ඝන සෙන්ටිමීටර 25ක තිබූ අයඩින් I2 මුළුමනින්ම ප්‍රතික්‍රියා කරවීම සඳහා සෝඩියම් තයෝසල්ෆේට් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 5ක් වැයවි ක්ලෝරෝෆෝම් කලාපයේ ඝන සෙන්ටිමීටර 10ක් මුළුමනින් 10ක අඩංගු අයඩින් මුළුමනින්ම ප්‍රතික්‍රියා කිරීම සඳහා එම සෝඩියම් තයෝසල්ෆේට් ද්‍රාවණයෙන්ම ඝන සෙන්ටිමීටර 20ක් වැයවි එම උෂ්ණත්වයේදී ක්ලෝරෝෆෝම් සහ ජලය අතර I2 ව්‍යාප්ති සංගුණකය ගණනය කරන්න. තේරුණාද? right. හරි එහෙනම් මම මේ ගාන හදන්න පොඩි වෙලාවක් දෙනවා. ඊට කලින් පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්න. මොකද්ද කියන්නේ? මේ බලන්න. ජලය 100ක් සහ ක්ලෝරෝෆෝම් ඝන සෙන්ටිමීටර 20ක් ගත්තා. අරන් මේ දෙකම එක වාජනයකට දැම්ම මේකට I2 දැම්ම හොඳට මිශ්‍ර කරලා අස්තර වෙන්න තිබ්බා. ඊළඟට මේ ජලීය කලාපයෙන් වෙන් කරගත්ත ඝන සෙන්ටිමීටර 25 මේ ඝන සෙන්ටිමීටර 25 තුළ තිබ්බ I2 ප්‍රතික්‍රියා කරන්න බැහැ වුණා සෝඩියම් තයෝසල්ෆේට් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 5. මම හිතනවා මම කිව්වේ 5ක් කියලා. ඔයගොල්ලෝ දන්නවා මම සාමාන්‍ය ගණන් මේ වෙලාවේ හදලා දෙනේවා. ඒ නිසා මම ඉලක්කම් මතක තියාගන්නේ නැහැ. දැන් පන්තියේදී නම් කීයක්ද කියලා අහන්න පුළුවන්. ඒක අහන්න බෑ. right. ඒ නිසා මම මතක ඉතින් මම 5ක් කියලා කිව්වේ. හරි 5ක් වෙන්න ඕනේ නේ. right. හරි. මට ඔයගොල්ලන්ට පේනවා ඈ. right. ඒ නිසා දැන් ඔයගොල්ලෝ පේනවා. සමහර කට්ටිය කැමරාව ඔන් කරගන්න තු ඉන්නවා. right. මේ වඩා හොඳයි කැමරාව ඔන් කරන් ඉන්න. එතකොට ඔයගොල්ලෝ මට පේනවා. පේනකොට මට හරි ජොලි. හරිද? ඊට පස්සේ මොකද්ද නේ වහල ෆිලිපි හිල්ල එහෙම පේනවා නේද? හරි. ඒ නිසා කැමරාව ඔන් කරන් ඉන්න හොඳයි. හරි. එතකොට මට එතකොට මේ උගන්වන්නේ පොඩි ජොලියක් එනවා.
එහෙනම් කැමරාවට වෙනතු නිකන් අර කළු පාට නිකන් නම තියනවා සුම්පුතු ගුණපාල රිරිපාල එහෙම තිබ්බහම එතකොට කිරි ගතියක් නැහැ. ඒගොල්ලෝ මූණු පේන්න දෙනකොට පොඩි ගතියක් තියෙනවා. හරි අපුඩු මූණු ටික දෙන්න. හරි අයිවස් කියනවා මේ ක්ලෝරෝෆෝම් ස්තරේ හරි ඝන සෙන්ටිමීටර් 10ක් වෙන් කරගත්තා. ඒ 10 කියන අයිඩෝ ටික ප්‍රතික්‍රියා කරවන්න එම සෝඩියම් තවසල්ෆේට් ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 20ක් වැයුම්. දැන් අපිට කියනවා හරි මේ දෙන්න අතර I2 ගේ ව්‍යාස සමග සාර. කොහොමද හොයන්නේ කියලා මට කියන්න. මොකද්ද කරන්න ඕන හොයන්න? හරි සමහරයි. හරි. ඕගොල්ලෝ සෝඩියම් තවසල්ෆේට් සහ I2 අතර ප්‍රතික්‍රියාව දන්නවනේ. හරි. ඔක දැනගත්තේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ මේ ගාන හදන්න. හරි. ඔයාලා දන්නවනේ ප්‍රතික්‍රියාව මොකක්ද හැදෙන්නේ මේ පැත්ත? හරි සෝඩියම් අයඩයිඩ් සහ හරි සෝඩියම් ටෙට්‍රාසල්ෆේට්. මතකයි? හරිද? මේක දැනගන්න ඕනෙවත් නැහැ. තුලනයක් කරනවා නම් මෙතෙන් දෙකක් මෙච්චරයි. දැන් හරි සරලයි. ඕනේ ව්‍යාස සමගුණකේ හොයන්නේ. මොකක්ද ඒකද? එක දෙයක් කරන්න ඕනේ. මේ කලාපේ I2 ගේ සාන්ද්‍රණය හොයා ගන්න ඕනේ. මේ කලාපේ I2 ගේ සාන්ද්‍රණය. නේද? මේ ප්‍රතික්‍රියාව ගන්න. එහෙනම් මොකද හොයන්නේ? මේ සෝඩියම් තවසල්ෆේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය සාන්ද්‍රණය C කියලා ගන්න. C හරි මොකක්? මෙතනින් හොයා ගන්නවා මෙන්න මෙයාගේ සාන්ද්‍රණය C කියලා ගත්තා. හොයා ගන්නවා 25ක තිබ්බ I2 එක ප්‍රතික්‍රියා කරන සෝඩියම් තවසල්ෆේට් මවුල. එයාදී 25ක තිබ්බ I2 මවුල. ඒ ඇසුරින් මොකද වෙන්නේ? ජලීය කලාපයේ I2 ගේ සාන්ද්‍රණය. හරි. මෙතනින් හොයා ගන්නවා 20ක තිබ්බ සෝඩියම් තවසල්ෆේට් මවුල. ඒ ඇසුරෙන් මේ කලාපයේ ගස් 10ක තිබුණු I2 ගේ මවුල. ඒ ඇසුරෙන් මොකද වෙන්නේ? සාන්ද්‍රණය. සාන්ද්‍රණ මොකක්ද? හරිනේ. වැඩි වෙලාවක් දෙන්න බෑ. විනාඩි 4ක් දෙන්න. රයිට්. අද බලන්න. හරි එතකොට මම මේක දිගට හදන්න කාලය වැය කරන්නේ මම කෙටියෙන් මේක හදන්න. හරිද? කෙටියෙන් මේක හදන්න. රයිට්. මම ඕගොල්ලෝ දැන් ඕගොල්ලෝ දිගට මේක පියර් ලියලා හදුවනේ. මේක හදන්න ඕනේ නැහැ. පොඩි ගානක් නේ. හරිද? හරි. ඒ නිසා අපි කමන්න. පළවෙනි ගාන දිගට හදන්න. රයිට්. මොකද කරන්න ඕනේ? ඔයාට ඕනේ KD. ඔයාට ඕනේ KD නා. KD කියලා කියන්නේ සාන්ද්‍රණ අනුපාතය. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ කලාපයේ I2 ගේ සාන්ද්‍රණය හොයා ගන්න ඕනේ. මේ කලාපයේ I2 ගේ සාන්ද්‍රණය. එච්චර. හරිද? right. එහෙනම් මම මේ. හරි. අපි ඉස්සෙල්ලා මේ පැත්තට යමු. ජලීය කලාපේ. හරි. ගණන් ජලීය කලාප. හරි. තිබු කියලා දාමු. ප්ලේසින් එකකුත් ජලීය කලාපයේ තිබු. හරි ජලීය කලාපේ නෙමෙයි. මම මේවා ප්ලේසින් එක ජලීය කලාපේ කියලා දාන ජලීය කලාපේ ඝන සෙන්ටිමීටර 25ක තිබු I2 සඳහා වැය වූ හරි සෝඩියම් තවසල්ෆේට් මවුල ගන්න. බලමු. දැන් හැබැයි පොඩි කේස් එකක් කරනවා. ඇයි? සෝඩියම් තවසල්ෆේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය දන්නේ නැහැ නේද? ඒ නිසා අපි මෙහෙම කියමු. හරි අපි සෝඩියම් තවසල්ෆේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය C කියලා ගමු. සෝඩියම් තවසල්ෆේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල C නම් කියලා මම ගන්නවා. හරිද? මෙහෙම දිගට හදන්න ඕනේ නෑ දරුවෝ. මම මේ පළවෙනි ගානේ ඉන්නේ මේ දිගට හදන්න කියලා දෙන්නේ. මෙහෙම හදන්න ඕනේ නෑ. අපි පොඩි ගානක් නේ. එහෙනම් මම කියනවා මෙන්න තිබ්බ සාන්ද්‍රණය C වැවෙච්ච පරිමාව කීයද වෙන්නේ? ඝන සෙන්ටිමීටර් 5යි. හරි? එහෙනම් මේ ඝන ඩෙසිමීටර ගන්න වැඩි කරනවා කියන්නේ 10 වශයෙන් එහෙනම් බෙදනවා. හරි 10. ඔන්න කොහොමද? එහෙනම් මම කියනවා ඝන සෙන්ටිමීටර් 25ක තිබු I2 මවුල ගන්න. මම කියන්නේ ජලීය කලාපයේ ඝන 25ක තිබු. හරි කොහොමද මේ සෝඩියම් තවසල්ෆේට් මවුල දෙකක් එක්ක I2 මවුල එක. ඒතකොට මෙයාගේ එකමද මෙයයි කීය? එක බෙදීම දෙකයි. නේද? එහෙනම්
මෙයාගේ මේ ගානත් එක්ක I2 මවුල කීයද වෙන්නේ? 1 බෙදීම 2 වැඩි කිරීම මේ ගාන. C වැඩි කිරීම 5 බෙදීම 10. හරිද? ඊට පස්සේ අපි කියනවා ජලීය කලාපයේ සමතුලිත I2 සාන්ද්‍රණය. සමතුලිත I2 සාන්ද්‍රණය. ඕකනේ අපිට ඕන එක පදයක්. සමතුලිත I2 සාන්ද්‍රණය. කොහොමද වෙන්නේ සමතුලිත I2 සාන්ද්‍රණය නම් මේ භාගය වැඩි කිරීම C වැඩි කිරීම 5 බෙදීම 1000 ඔය මූල ගාන තිබ්බ. කොච්චර පරිමාණ තුල්ද? ඝන සෙන්ටිමීටර 25ක්. අපිට ඕනේ කීයක් තුල් තියෙන ගාන? 100ක් තුල්. සෝරි සාන්ද්‍රණේ 1000ක් තුල් තියෙන ගාන වෙනනම් ගාන ඩෙසිමීටර. එහෙනම් අපි කියනවා මේ ගාන තිබ්බේ 25ක් තුල 25 1000න් බෙදන්න ඕනේ. මේ බෙදෙන 1000 කෙලින් උඩින් දැම්මා. දැන් ඔයාලට හම්බ වෙනවා සාන්ද්‍රණේ ගාන ඩෙසිමීටර. කරන එක තමයි. සුළු කරන්න ඕනේ. ඔක දැන් ඕම් කියලා. හරිද? ඊට මම කියනවා ක්ලෝරෝෆෝම් කලාපය. ගස්වල කීයද ගත්ත ක්ලෝරෝෆෝම් කලාපය? ගස්වල 10යි. එහෙනම් මම කියනවා ඝන සෙන්ටිමීටර් 10ක තිබු I2 සඳහා වැය අගමවලු ගන්න සෝඩියම් දස්තු මවලු ගන්න. මම අන්තිමට කියන්නම් මේ ගාන එක පියවරෙන් හදන්න පුළුවන් නේ. රයිට්. මම මේ පළවෙනි ගානින්ද මේ විදිහට හදලා පෙන්නන්නේ. ලැජ්ජාට එහෙම ගණන් හදන්න. මම මාස 3යි විභාගෙට කි. රයිට්. කොහොමද වෙන්නේ? සෝඩියම් තනසල්පගේ සාන්ද්‍රණය C වැයට පරිමාණ කීයද? 20යි ඝන ඩෙසිමීටර ගන්න බෙදුවා කීයද? 10. හරිද? ඊට පස්සේ අපි කියනවා ඝන 10ක තිබු I2 මවුල ගන්න. කොහොමද වෙන්නේ? සෝඩියම් සල්ෆේට් දෙකක් එක I2 එක. එහෙනම් සෝඩියම් සල්ෆේට් එකක් එක I2 කොච්චර භාගය? එහෙනම් සෝඩියම් සල්ෆේට් x එක I2 කීයද? එක බෙදීම 2යි x. එහෙනම් අපි කියනවා මෙන්න දැන් I2 මවුල ගන්න වෙන්න ඕනේ. මේ ගානේ භාගය. හරිනේ? හරිනේ? ඊළඟ පියවර නම් අපි කියනවා මේ CSC කලාපේ සමතුලිත I2 සාන්ද්‍රණය. හරිනේ? කොහොමද වෙන්න ඕනේ? මේ මවුල ගන්න එක බෙදීම 2 වැඩි කිරීම C වැඩි කිරීම 20 බෙදීම 10 කියන මවුල ගන්න තිබුණේ කොච්චර පරිමාණද ඝන සෙන්ටිමීටර පටල ගන්න එපා මේ 20ක් තියෙන නෙමෙයි 10ක් තුල තිබ්බ ගන්න ඒක එහෙනම් මේ ආරම්භය ගත්ත ගන්න ඒ වැඩ නෑ නේ 10ක් තුල තිබ්බ එක එහෙනම් ඔක් ගන්න ඩෙසිමීටර ගන්න බෙදනවා ගන්න ඒ 10න් පාර උඩින් හරි නසා කරන්නේ හරි සර් දැන් ව්‍යාප්ත සම්පූර්ණනේ KD කොහොමද ලියන්න ඕනේ KD KD ලියන්නේ එකට වඩා වැඩි අගයක් එන විදිහ. KD එකට වඩා වැඩි අගයක් එන්නම් මේ I2 කියන එක නා වැඩිපුර දියවෙන කලාපේ උඩින් ලියන්න. I2 නිද්‍රවීයයි වැඩිපුර දියවෙන්නේ කවුරුද? ජලය තුලද ක්ලෝරෝෆෝම් තුලද? ක්ලෝරෝෆෝම්. එහෙනම් උඩින් ලියනවා ක්ලෝරෝෆෝම්. එහෙනම් අපි කියනවා මෙන්න I2 ගේ සාන්ද්‍රණය කවුරු තුලද? ක්ලෝරෝෆෝම් තුල. බෙදීම I2 ගේ සාන්ද්‍රණය කවුරු තුලද? ජලය තුල. දැන් ආදේශ කරමු. KD සමාන. හරිනේ? රයිට්. මොකක්ද නම් වෙන්න ඕනේ KD සමානයි? හරි. මොකක්ද වෙන්න ඕනේ KD සමානයි? ක්ලෝරෝෆෝම් කලාපයේ I2 සාන්ද්‍රණය. හරි. මේ තියෙන්නේ භාග. කීයද වෙන්නේ? භාගය C වැඩි කිරීම 20 බෙදී 1000. හරි. ඊට පස්සේ හරි මෙතන තියෙනවා. මම ඕකම ලිව්වේ හරි පොඩි දෙයක් මේක. ඕම ලියන්න ඕනේ නැහැ කියලා ඔයාලට දැන් මේ ලියද්දිම තේරෙන්න ඕනේ. ඒක ලියන්න ඕනේ නැහැ නේ. ඒක තේරුණා නම් වැඩේ හරි. හරිනේ. යටින් තියෙන ඕන කවුරුද? ජලය තුල I2 ගේ සාන්ද්‍රණය. මෙහෙම හරි. භාගේ C වැඩි කිරීම 5. right
බෙදීම 1000 හරි බෙදීම 1000 හරි මෙච්චර ගානක් තිබෙන්නේ 25 හරි දැන් බලන්න ඔයාලට තේරෙන දේ මේකේ මොනවද කියන්නේ මේ බලන්න ඒකක අනිවාර්යෙන් සුළු වෙනවා මේ ඒක අනිවාර්යෙන් සුළු හරි මේ 1000ට මේ 1000ද මේ 1000ට මේ 1000ද මේ සීට මේ භාගෙට කෙලවෙනවා නේද දැන් ඉතින් ඉතුරු වෙන්නේ ඉතුරු ටික විතරයි හරි පොඩි right කියලා දාන්න කොහොමද වෙන්නේ ඉතුරු ටික සුළු කරන් ගියොත් ඔයාලට හම් වෙනවා මේ 10න් මෙහෙම බෙදුනොත් මෙතෙන්ට හම් වෙනවා කීයක් කියලා දෙකක් කියලා මේ 5න් මෙහෙම බෙදුනොත් ඔයාලට හම් වෙනවා කීයක් කියලා 5 කියලා මේ 5 උඩට ගුණ වෙලා ආපුවම ඔයාලට හම් වෙනවා KD සමානයි 1/5 10යි මේ ඉවරකම අගේ නෙවෙයි right මේ වෙන්නවා කරවතා හරි ඔයාලට ඕන නම් ඔය ඔක්කොම ලියලා ඉන්න නැතුව මේ වදන්දිරික ඔක්කොම එකපාරෙන් ලියන්න පුළුවන්. දැන් එකපාරෙන් හරි. ඒ වගේ MCQ එකක් එමුනා නම් මේ ටික ඔක්කොම එකපාරෙන් ලියන්න පුළුවන්. කොහොමද එකපාරෙන් ලියන්නේ? හරි. කොහොමද එකපාරෙන් ලියන්නේ? KD සමාන. ඒ උඩ තියෙනවනේ ක්ලෝරෝෆෝම් කලාපයේ I2 සාපේක්ෂ එකපාරෙන් කොහොමද ලියන්නේ? මේ ඔක්කොම එකපාරෙන්. හරිද? කොහොමද ලියන්නේ? අපි කියනවා වැය වෙච්ච සෝඩියම් ත්‍යාසල්ෆික සාන්ද්‍රණය C. වැය වෙච්ච පරිමාණ කීයද කියන්නේ මේ කලාපෙට 20. එහෙනම් ඒක අපි කියනවා බෙදුවා. ඔය තියෙන්නේ මොකක්ද? සෝඩියම් ත්‍යාසල්ෆික. හරි 10න් තියෙන I2 මවුල ගන්න කියන්නේ ඒ ගන්න කොච්චරද? 12. මේ ගන්න තිබ්බේ කීයද? 10. එහෙනම් සාන්ද්‍රණය කියන්නේ කීයද? 10. දැන් ලියනවා ජලීය කලාපෙ. මේ සෝඩියම් සාන්ද්‍රණය C. වැය වෙච්ච පරිමාණ කීයද? 5. බෙදුවා කීයද? 10. ඔය සෝඩියම් දාන මවුල ගන්න. එහෙනම් 25ක තිබ්බ I2 මවුල ගන්න කීයද? ඒ ගන්න මෙච්චර ගන්න තිබ්බ 25. බෙදන්න ඕනේ කීයද? 10. බෙදලා ගාමු. එකපාර ඉතින් ඔය ටික සුළු කරලා ගන්න. 10. තේරෙනවද කතා? හරිම පොඩි දෙයක්. හරිනේ? හරි පොඩි. හරි. හරි එහෙනම් මොන ඔය විදිහට ඔයගොල්ලන්ට රයිට් මේක නම් හදන්න පුළුවන්. දැන් මම ඇත්තටම ඔය හදලා පෙන්නේ ඔයගොල්ලන්ට එක ගානක් විතරයි. එක ගානක්. හරිද? අඩ වර්තිනවා හදා ගන්න ඉක්මන. හදා ගන්න ඉක්මනට පරිතිනවා.